समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सद्गमुक्तदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නවාකරන මත්තේන වන්න පොක්කරතායවා සාදුරූපෝ නරෝහෝති ඉස්සුකී මච්චරී සටෝ යස්සචේතං සමුච්චින්නං මූලකච්චං සමූහතං සවන්ත දෝසෝ මේදාවී සාදුරූපෝති උච්චතිති පූජනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත්නි අපි අද මෙසෙන්ඩේ යාමේ සූදානම් වෙන්නේ ලෝතුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුන ඒ ශ්‍රී සත් ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට සත් ධර්මයට සමීප වෙන්න සූදානම් වන අවස්ථාව. බණ අහනවා කියන එක අපි කවුරුත් නිතර සිදු කරන දෙයක්. බණ ඇසීම තුළින් අපේ දහම් දැනුම වැඩි දියුණු භාවයට පත් වෙනවා වගේම ගුණධර්ම පැත්තත් වැඩි දියුණු භාවයට පත් වෙනවා පත් කරගත යුතුයි. අද ධර්මානුශාසනාව සඳහා පුංචි ගාථා දෙකක් මම මාතෘකාව හැටියට මූලිකව සඳහන් කරන්නට යෙදුණා සිහිපත් කරන්නට යෙදුණා. ධම්මපදයේ කියන අපේ බණ පොතේ අපි කාටත් කාතරත් ප්‍රසිද්ධයි. මේ පුංචි බණ පොතේ සඳහන් වන ගාථා දෙකක් තමයි මම මාතෘකාව හැටියට මතක් කළේ. නවා කරන මත්තේන වන්න පොක්කරතායවා සාදු රූපෝ නරෝ හෝති ඉස්සුකී මච්චරී සතෝ ධම්මස්ත වග්ගයේ එහෙම නැත්නම් ධම්මට්ට වග්ගයේ සඳහන් වන එක ගාථාවක් මේ. වාක්කරණ මත්තේ වාක්කරණ මත්ත කියලා කියන්නේ මේ වචනේ එහෙම නැත්නම් අපි භාෂාවෙන් කතා කරන කතාවෙන් ව්‍යවහාරයෙන් හරි වන්න පොක්කරතායවා වර්ණයෙන් එහෙම නැත්නම් පැහැපත් බවින් ශරීර වර්ණයෙන් න සාදු රූපෝ නරෝ හෝති සාදු රූප මිනිසෙක් එහෙම නැත්නම් බොහොම යහපත් වැදගත් කෙනෙක් වෙන්නේ නැහැ. යා ළඟ ඉස්සුකී මච්චරි සටෝ
ඉස්සුකී කියලා කියන්නේ ඊර්ෂ්‍යාව, මච්චරී කියලා කියන්නේ මසුරු බව, සටෝ කියලා කියන්නේ කපටිකම. ඊර්ෂ්‍යාව, මසුරුකම, කපටිකම තියෙනවා නම් කෙනෙක් ළඟ එයා වචනයෙන් බොහොම හොඳයි වගේ පෙනුනට ශරීර පැහැපත්භාවයෙන් හොඳයි වගේ පෙනුනට හොඳ කෙනෙක් වෙන්නේ නැහැ කියලා මේ අර්ථය. අපි මේ අර්ථ විග්‍රහය ඉදිරියේදී දිගට සාකච්ඡා කරමු. යස්ස චේතං සමුච්චින්නං මූලගච්ඡං සමූහතං සවන්ත දෝසෝ මේදාවි සාදු රූපෝති උච්චති. පළවෙනි ගාථාවෙන් කිව්වේ මේ වගේ දේවල් තියෙනවා නම් මේ හේතුව නිසාවෙන් යහපත් කෙනෙක් වෙන්නේ නැහැ කියලා. එහෙමනම් කවුද යහපත් කෙනෙක් කියලා කියන්නේ කියන අර්ථය විග්‍රහ කරනවා දෙවෙනි ගාථාවේ. යස්ස චේතං සමුච්චින්නං මූලගච්ඡං සමූහතං සවන්ත දෝසෝ මේදා. යම්කිසි කෙනෙක්ගේ මෙන්න මේ ඉහළින් අපි සඳහන් කරපු අගුණ අයහපත් දේවල් සමුච්චින්නං එහෙම නැත්නම් කෙලෙස්යන් සමුච්චින්නං මේ මුලින් උදුරලා දාපු මූලගච්ඡං සමූහතං මේ වචන සියල්ලකේම අර්ථය එක හා සමාන විදිහට යෙදෙන්නේ. මුලින්ම ගලවපු උදුරලා දාපු සමූහයම නැති කරලා දාපු කියන අර්ථය. සවන්ත දෝසෝ වන්ත කියලා කියන්නේ වමාරන ලද එහෙම නැත්නම් දුරු කරන ලද දෝසෝ ද්වේෂයේ ඇති මේදාවි නුවණැති තැනැත්තාට යහපත් පුද්ගලයාට සාදු රූපෝති උච්චති. සාදු රූපී පුද්ගලයෙක් සාදු රූප මිනිසෙක් කියලා කියන්නේ. එකකින් සරල විදිහට කිව්වොත් මේ ගාථා දෙකේම අර්ථය එකට එකතු කරලා අපි අද සමාජයේ කතා බහ කරන ස්වરૂපේ දිහා බලලා එහෙම නැත්නම් ශරීර වර්ණයේ හැසිරෙන ස්වභාවය දිහා බලලා යම් යම් කෙනා පිළිබඳව කතා කරනවා එයා නම් ටිකක් හොඳ කෙනෙක් වගේ. එහෙම නැත්නම් එයා බොහොම හොඳ කෙනෙක් කියලා එකපාරට එක මොහොතින් දුටු පමණින් තීරණ වලට එළඹෙන අවස්ථා නැතිව නෙවෙයි. වචනයෙන් කතා බහ කරපු පමණින්ම ශරීරයේ පැහැපත් ස්වභාවය කියන එකෙන් අදහස් කරන්නේ අපි හිත ඇද ගන්නා සුළු යම්කිසි ආකාරයේ හැසිරීමක් චාම් ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චාම් විදියට මේ මූණේ ස්වභාවය සකස් කරගෙන තියනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිත් වර්තමාන සමාජයේ කෙනෙක්ගේ ඇඳුම ශරීර වර්ණය දිහා බලලා හිතනවා කල්පනා කරනවා මෙයා නම් හොඳ තැනක වැඩ කරන කෙනෙක් වගේ ඇඳුමින් පේන්නේ. මෙයා නම් හෝම්ලස් කෙනෙක් වගේ ඇඳුමින් පේන්නේ. මේ විදිහට සමාජයේ වර්ගීකරණය කරනවා බලනවා තීරණ වලට එළඹෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙක් පිළිබඳව එහෙම හොඳට කතා කළා කියලා එහෙම නැත්නම් හොඳට ඇඳ පැළඳගෙන හිටියට ශරීර වර්ණය හොඳට සකස් කරගෙන තිබුණාට එයා හොඳ කෙනෙක් යහපත් මිනිසෙක් වෙන්නේ නැහැ. මිනිහෙක් වෙන්න නම් එයා ළඟ මේ ඊර්ෂ්‍යාව, මසුරු බව, කපටි බව ආදී මේ අගුණ අයහපත් දේවල් යටපත් කරලා නැති කරලා උදුරලා දාලා ගලවලා දාලා
තිබිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ දේවල් ගලවනකොට එහෙම නැත්නම් මේ කෙලෙස් වරින් නිදහස් වුණු තරමටම තමයි යහපත් මිනිසෙක් වෙන්නේ කියන කාරණාවයි බුදුරජාණන් වහන්සේ අර්ථ ගන්නවා. පින්වත්නි මේ ගාථා දේශනාවට පාදක වෙච්ච මුල් වෙච්ච හරි ලස්සන කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ ඒ හාමුදුරුවරු තම තමන්ගේ ගුරුවරු ආශ්‍රය කරගෙන ඉගෙනගත්ත දහම් දැනුම ලබා ගත්තා. ත්‍රිපිටක පොත් බලනකොටත් බණ පොත් කියවනකොට අපට තේරෙනවා සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස, මුගලන් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස, ආනන්ද හාමුදුරුවන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව මේ වාදී වශයෙන් යෙදෙන අවස්ථාවන් අපි දන්නවා දකිනවා. ඒ හාමුදුරුවරු ඇසුරු කරගෙන දහම් දැනුම ලබා ගන්න ශිෂ්‍ය හාමුදුරුවරු අර වැඩිහිටි ගුරු හාමුදුරුවරුන්ට සැලකිලි සංග්‍රහ ආදිය සිද්ධ කරනවා. ඒ කියන්නේ උදව් උපකාර කරනවා. පුදුමහත් කටයුතු සිද්ධ කරගන්නවා. සිවුරු පඳු පවන්න අවශ්‍ය වෙලාවට ඒ වතුර උණු කරන දේවල් වලට පඳු සකස් කරන අවස්ථාවන් වලදී ඒ දේවල් වලට උදව් කරනවා. පාත්‍ර ආදිය සකස් කරනකොට ඒ අවස්ථාවට උදව් උපකාර කරනවා. ඉතින් මේ දහම් දැනුම අර්ථ විග්‍රහ කියලා දෙන්න දක්ෂ හාමුදුරුවරුන්ට ඒ වගේ පිරිසක් හිටියා. ගුණධර්ම ඇතුව ජීවත් වුණු උන්වහන්සේලාට ශිෂ්‍යයෝ උන්වහන්සේලාගේ ශිෂ්‍ය හාමුදුරුවරු නිතර උදව් උපකාර කරනවා. පුදුමහත් කටයුතු කරගන්න අවශ්‍ය සැලකිලි සංග්‍රහ ආදිය කරනවා. පින්ඩපාතේ ගිහින් ඇවිදින්න පින්ඩපාතේ අවසානයේ සමහර අවස්ථාවන් වලදී තමන්ට ලැබෙන රසවත් ආහාර පාන ඒ වගේම යහපත් පුද පරිස්කාර ආදිය ගුරු හාමුදුරුවන්ට ලබා දෙන්න. මේ වගේ දේවල් දැක්කා මේ අර්ථ විග්‍රහ කරලා කියලා දෙන්න ඒ තරම් දක්ෂතාවයක් නැති හාමුදුරුවරු කණ්ඩායම. මේ හාමුදුරුවරුන්ට බොහෝම ලස්සනට මේ පද ගලපලා කියවන්න පුළුවන්. අර්ථ විග්‍රහ කරලා තේරුම් කරලා දීමේ හැකියාව නැහැ. නමුත් හොඳට කියන්න පුළුවන්. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ හරියට කියවෙන ව්‍යංජන දක්ෂතාවය. බොහොම හොඳට කියවන්න පුළුවන්. ඉතින් මේ හාමුදුරුවෝ කල්පනා කළා අර අනිත් හාමුදුරුවන්ගෙන් අර්ථ විග්‍රහ ඉගෙනගෙන අපෙන් මේ කියවන හැටි ඉගෙන ගත්තොත් අපටත් අර වගේම ලාභ සත්කාර ආදිය ලැබෙයි. අපටත් මේ පිළිගැනීමක් සංඝ සමාජයේ අතර ඇති වෙයි කියලා අදහසක් ඇති වුණා. එහෙම අදහසක් ඇති කරගෙන මොකද අර හාමුදුරුවෝ පිළිබඳව ඊර්ෂ්‍යාව වර්ගකමක් මේ මසුරු බවක් ඇති වෙලා ඒ ලාභයට කිචුකමක් ඇති වෙලා තමයි මේ අදහසක් ඇති කරගත්තේ. එහෙම අදහසක් ඇති කරගෙන මේ හාමුදුරුවරු මොකද කළේ? බුදුහාමුදුරුවෝ ළඟට ගිහින් අර යෝජනාව මතක් කළා. බුදුහාමුදුරුවනේ මෙන්න මෙහෙම හාමුදුරුවෝ අර්ථ විග්‍රහ කරමින් ධර්මයේ කියලා දෙනවා. නමුත් මේ යෝජනාවක් කරන්නයි පැමිණුනේ මේ අර්ථ විග්‍රහ දැන් ඉගෙන ගත්තට කමක් නැහැ. අපි බොහොම දක්ෂයි මේ ව්‍යංජන හරියට උච්චාරණය කරලා කියවන්න. ඒ කියවන විදිහ අපෙන් ඉගෙන ගන්න කියලා ඒ වික්ෂුන් වහන්සේලාට පමුණවන්න අනුකරන්න යෝජනා කරන්න නීතියක් පමුණවන්න කියලා. බුදුහාමුදුරුවෝ දන්නවා
මේ සංඝ පිරිස එනකොටම මේ හාමුදුරු කණ්ඩායම මේ විදිහේ යෝජනාවක් අරගෙන එනකොටම ඇතුළාන්තයේ සිද්ධිය. ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් බණ කිව්වේ ධර්ම දේශනා කළේ. කෙනෙකුගේ මේ විදිහේ ඊර්ෂ්‍යාව මසුරු බව කපටිකම ආදී දේවල් තියෙනවා නම් එයා හොඳ යහපත් මිනිස්සෙක් හැටියට සලකන්න බෑ. එයාගේ වචනයෙන් හොඳට කතා බහ කරන්න පුළුවන්කම වචන උච්චාරණය කරන්න හැකියාව හොඳ ඇඳ පැළඳගෙන හොඳට වර්ණවත්ව හිටියට එයා යහපත් මිනිසෙක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් ධර්ම දේශනා කළා. පින්වත්නි මේ කතන්දරේ ආශ්‍රය කරගෙන අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධානම දේ තමයි අපි මේ ධර්ම කාරණාවන් ඒ තැන්වලදී දේශනා කළාට මේ බණ කියන මටත් බණ අහන ඔබටත් අපගේ ජීවිත සකස් කරගන්න තමයි මේ ධර්මානුශාසනාවන් තියෙන්නේ. අපි කවුරුත් උත්සාහවත් විය යුතුයි මේ ලබාගත් මනුස්ස ජීවිතය යහපත් මිනිසෙක් හැටියට ජීවත් වෙන්න. යහපත් මිනිසෙක් බවට පත් කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකක්ද? මනුස්ස ජීවිතයක් ලබා ගන්න එක දුර්ලභ කාරණාවක් තමයි. නමුත් ඒ දුර්ලභ කාරණාවෙන් මේ කර්මානුරූපව ලබාගත්තු ජීවිතයම මනුස්සයෙක් බවට පත් වෙන්නේ නැහැ. යහපත් මනුස්සයෙක් වෙන්නේ නැහැ. යහපත් මනුස්සයෙක් වෙන්න නම් අපි ලබාගත්තු ජීවිතය යහපත් බවට පත් කළ යුතුයි. එහෙම නැත්නම් අපි මනුස්ස ජීවිතයක් ලබාගෙන ඒ මනුස්ස ජීවිතය මනුෂ්‍යත්වයට පත් නොකරගත්තු ජීවිතයක් බවට පත් වෙනවා. ඒක වෙන විදිහකට කිව්වොත් අපි කියන්නේ මනුස්සයෙක් හැටියට ඉපදිලා තිරිසනෙක් හැටියට ජීවත් වෙනවා. මනුස්සයෙක් හැටියට ඉපදිලා ප්‍රේතයෙක් හැටියට ජීවත් වෙනවා. මනුස්සයෙක් හැටියට ඉපදිලා අමනුෂ්‍යයෙක් හැටියට ජීවත් වෙනවා. එහෙම නෙමෙයි සිද්ධ විය යුත්තේ මනුස්සයෙක් හැටියට ඉපදිලා මනුස්සයෙක් හැටියට ජීවත් වෙන එක. උත්තම මනුස්සයෙක් හැටියට ජීවත් වෙන එක. ඒක තව සමහර කෙනෙකුගේ වචන වලින් කියනවා නම් දෙවියෙක් හැටියට බ්‍රහ්මයෙක් හැටියට කියන්නත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ උතුම් මිනිසෙක් බවට පත් වෙන්න ඕනේ කියලා. මෙතනදී බුදුරජාණන් වහන්සේ ගුණධර්ම අගුණ අයහපත් දේවල් තුනක් පෙන්නනවා. ඒ තමයි ඉස්සුකි මච්චරි සටෝ. මේ කාරණා තුනක් පෙන්වන්නේ අනිත් දේවල් වැදගත් නොවන නිසා නෙවෙයි. නමුත් මේ කාරණා තුනෙන් අපේ ජීවිතය බොහොම අයහපත් තැනට පත් කරන්නට අයහපත් අඩියකට පත් කරන්නට හේතු වෙන කාරණා. තව කෙලෙස් ධර්මයන් තියෙනවා අපි නැති කරගත යුතු. නමුත් මේ කාරණා තුනක් පෙන්වුව එකෙන් ඒ අනිකුත් දේවලුත් අන්තර්ගත කරලා තමයි පෙන්වන්නේ. දැන් දෙවනි ගාථාවේ පෙන්වන්නේ යස්ස චේතං සමුච්චින්නං මූල ගච්ඡං සමූහතං සවන්ත දෝසෝ මේ දාවි. මේ විදියට අර පෙන්නපු කෙලෙස් විතරක් නෙමෙයි අනිකුත් මේ අයහපත් අගුණ දේවල් විශේෂයෙන් දෝෂ කියලා පෙන්වනවා. දෝෂ කියලා කියන්නේ ද්වේෂය. නමුත් ද්වේෂය විතරක් නෙමෙයි ඒකෙන් අපි අදහස් කරගත යුත්තේ. අපි අනිත් පැත්තෙන් තේරුම් ගත යුතුයි. ද්වේෂය කියලා කිව්වහම ද්වේෂය විතරක් නෙමෙයි ද්වේෂයත් එක්කම එන අනිත් කෙලෙස් තියෙනවා. ඒ මොනවද? රාග, ද්වේෂ, මෝහ කියන මේ තුනම. මේවා අඩු වැඩි වශයෙන් යටපත්
වෙන තරමටම තමයි මනුස්ස ගුණ ධර්ම ඉස්මතු වෙන්නේ. ද්වේෂය යටපත් කරන්න කියලා කිව්වහම ද්වේෂය වමාරලා දාන්න කිව්වහම ද්වේෂය මුලින් උපුටලා දාන්න ගලවලා දාන්න කිව්වහම අපි තේරුම් ගන්න ඕනේ ද්වේෂය විතරක් නෙමේ රාග ද්වේෂ මෝහ කියන මේ තුනම මුලින් උපුටලා දැමිය යුතුයි මුලින් ගලවා දැමිය යුතුයි වැමෑරිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කියන කාරණාව අපි තේරුම් ගත යුතුයි. නමුත් අපි මේ කාල වේලාවට අනුව ඒ වගේම මේ ගාථාවේ සඳහන් වෙන ආකාරයට මේ කරුණු තුන විතරක් අද දවසේදී සාකච්ඡා කරමු තේරුම් අරගෙන අපේ ජීවිතවලින් අපි ළඟ අඩුපාඩුකම් තියෙනවා නම් නැති කරගන්න අඩු කරගන්න මේ ඊර්ෂ්‍යාව මසුරු බව අපටිකම කියන සට බව කියන මේ කාරණා පින්වත්නි අපි හැමෝම ළඟ අඩු වැඩි වශයෙන් පවතිනවා අපි උත්සාහවත් විය යුත්තේ මුලින් උපුටලා දාන්න මුලින් ගලවලා දාන්න ඒ මොහොත දක්වා අපි ටික අඩු කළ යුතුයි අඩු කළ යුත්තේ ඇයි මේ කෙලෙස් දේවල් තියෙන තාක්කල් අපි අතින් සිදු වෙන්නේ වැරදි. අපි අතින් සිදු වෙන්නේ අයහපත් දේවල්. අපි අතින් සිදු වෙන්නේ අපිව දුකට ඇදලා දාන പ്രേත ලෝකයට, අපායට, නිරයට දොර විවෘත කරන කාරණා. ඒක නිසා තමයි මේ කාරණා මගහැරිය යුත්තේ, අඩු කළ යුත්තේ, නැති කළ යුත්තේ, දුරු කළ යුත්තේ. පළවෙනි කාරණාව තමයි ඉස්සුකී. ඉස්සුකී කියලා කියන්නේ ඊර්ෂ්‍යාව. මේ කාරණාව අමුතුවෙන් පැහැදිලි කළ යුතු දෙයක් නෙමෙයි අපිට බොහොම පැහැදිලි ප්‍රසිද්ධ කාරණාවක්. අට කතාවේදී සඳහන් කරන්නේ පර සම්පatti කීයන ලක්ෂණායිසා. ඒ කියලා කියන්නේ අනුන්ගේ සම්පත් දැකලා ඒවා නොඉවසන සුළු ස්වභාවය. ඒ කියන්නේ තව කෙනෙක් සැප සම්පත් විඳිනවා දැක්කට පස්සේ මේ ඒ කෙනා විඳින සපත, ඒ කෙනා විඳින සම්පත, ඒ කෙනා විඳින මේ ඒ යසස කීර්තිය ඉවසා දරා ගන්න බැහැ. ඉවසා දරා ගන්න බැරි වෙනකොට මේ ඒකෙන් එයාට හානියක් කරන්න අපි උත්සාහවත් වෙනවා. ඒ සම්පත්තිය නැති කරන්න, ඒ යසස නැති කරන්න, ඒ කීර්තිය නැති කරන්න, ඒ ප්‍රසිද්ධභාවය එහෙම නැත්නම් ඒ සැනසෙල්ල නැති කරලා දාන්න අපි විවිධ ආකාරයේ උපක්‍රම කරනවා. එහෙම කරනකොට මොකද වෙන්නේ? අන්න අපි තව කෙනෙකුට තියෙන සතුට සැනසීම දුරු කරන්නයි හදන්නේ. නමුත් අපටමයි සතුට සැනසීම නැති වෙන තැනටපත් වෙන්නේ. පින්වත්නි, പ്രേතවත්වයේ තියෙනවා හරි ලස්සන කතාවක්. ලස්සන කියලා කිව්වට අපිට ලස්සනයි කියලා කියන්නේ අපිට ඉගෙන ගන්න ලස්සන කාරණාවක් තියෙන නිසා. සමහර විට බණහන ඔබ මේ බණ කතාව අහලා තියෙන්නත් පුළුවන්. සවැත් නුවර හිටියා එක ධනවත් පුරුෂයෙක්. එයාට හිටියා මේ මිත්තා කියලා කාන්තාවක් ස්වාමි දියණිය. මේ ස්වාමි දියණිය වඳ කාන්තාවක්. ඉතින් පසු කාලෙක මේ වඳ කාන්තාවට දරුවෝ නැති නිසා මේ කුලය පවත්වාගෙන යන්න ඕන නිසාවෙන් තවත් කාන්තාවක් ඇඳගෙන ආවා. එයාගේ නම තිස්සා. මේ තිස්සාට පසු කාලෙක දරුවෙක් ලැබුණා. ඉතින් මේ දරුවා ලැබුණට පස්සේ ස්වාමියාගේ තියෙන හිතවත්කම ආදරය සෙනෙහස එන්න තව තවත් වැඩි වුණා. තිස්සා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු
බුද්ධ ශ්‍රාවිකාවක් බවට පත්වෙච්ච කෙනෙක්. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා අපි ගුණධර්ම පිළියෙ යුතුයි සසර බියජනකයි වැරදි නොකළ යුතුයි කියලා ගුණධර්ම මාවතට හැරුණු දන් පින් ආදී කටයුතු සිද්ධ කළ සීලාදී ගුණධර්ම සම්පූර්ණ කරමින් කටයුතු කළ කාන්තා. මිත්තා එහෙම නෙවෙයි. එයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදීමක් තිබුණේ නැහැ. ධර්මය අහලා ඒ අනුව කටයුතු කරන්න උවමනාවක් තිබුණේ නැහැ. මොකද එයාට තිබුණා ලොකු ගැටලුවක්. Tamanට දරුවෝ නැහැ, තිස්සාවට දරුවෝ ඉන්නවා. තිස්සාවට සැලකිලි වැඩි, මට සැලකිලි මදි කියලා එයා හිතාගෙන හිටියා. එහෙම උනේ නැති වුණත් එයා එහෙම හිතාගෙන හිටියා. එකම හැලියේ ඉදිච්ච ආහාර පාන අනුභව කළත් තිස්සාවට රසවත් දේ ලැබෙනවා මට රසවත් දේ නෑ කියලා හිතාගෙන හිටියා. ඉතින් තිස්සාවගේ මේ සතුට නැති කරන්න, මේ සැනසෙල්ල නැති කරන්න මිත්තා විවිධ ආකාරයේ කටයුතු කළා. මෙහෙම කටයුතු කරපු මේ තිස්සා මේ මිත්තා පසු කාලයක මිය පරලොව ගිහින් ප්‍රේතයක් බවට පත් වුණා. මේ ප්‍රේතිය දවසක් තිස්සාවට පේන්න එනවා. තිස්සාවට පේන්න ඇවිදින් මේ එයත් එක්ක දෙබසක් ඇති වෙනවා. කතාවක් ඇති වෙනවා. මම කතන්දරේ දිගට කියන්නේ නැහැ. කෙටියෙන් මතක් කරා. එයා කියනවා තිස්සා අහනවා මිත්තාවගෙන් මේ නිර්වස්ත්‍රව ඇඳුම් නැතිව දුක්ඛිතව එන ඔබ කවුද කියලා අහපුවාම කියනවා අපි දෙන්න එකට එක ස්වාමියාගේ සමභාර්යාව වෙලා හිටපු අතරේ මම ඒ ළමෑතකදී අභාවයටපත් වුණු මිත්තා මම කරපු වැරදි වැඩ නිසා ප්‍රේතියක් බවට පත් වෙලා ඉන්නවා. හොඳයි ඔබට ඇඳුම් නැති වුණේ මොකද? එහෙම කිව්වහම කියනවා අක දවසක් මම ඔබේ ඇඳුම් වස්ත්‍ර හංගවලා තිබ්බා. ඒකේ විපාකය තමයි මට ඇඳුම් නැති වුණා. එතකොට තිස්සාව අහනවා මිත්තාගෙන් ප්‍රේතිය ඔබ නිතරම කසන ස්වරූපයෙන් ඉන්නේ. ඔබ නිතරම ඇඟ කහමින් ඉන්නේ. මොකක්ද ඒකට හේතුව? මේ අර ප්‍රේතිය කියනවා එක දවසක් මම ඔබ පිළිබඳව ඊර්ෂ්‍යාවෙන් කල්පනා කළා ඔබේ රූපයේ ලස්සන නිසා තමයි මෙහෙම සිද්ධ වෙන්නේ. ඔබට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ කියලා අපි දෙන්න දවසක් වනයේට ගියපු වෙලාවක මම කහමිලියා ටිකක් අරගෙන ඇවිදින් ඔබේ යහන පුරා විසුරුවල තිබ්බා ඒවා ගෑවිලා ඔබ කහමින් හිටියා කසමින් හිටියා. ඔබට ඒ මොහොතක කැසිල්ලක් ඇති කරන්න මම ඊර්ෂ්‍යාවෙන් කටයුතු කළා, ද්වේෂයෙන් කටයුතු කළා. ඒකේ විපාකය තමයි මට අද මේ ලැබිලා තියෙන්නේ. මට කසන ශරීරයක් උරුම වෙලා තියෙනවා. ඉතින් තිස්සා අහනවා අර ප්‍රේතියගෙන් නැවත ඔව් මම දන්නවා ඒක එහෙම කළා මේ විදියයි ඔබේ හිස පුරාම ඉඳන් මහා විශාල මේ කුණු ගොඩක් පේනවා මොකද ඒ වෙලාවේදී මිත්තා අර ප්‍රේතිය කියනවා ඔබ දවසක් බොහොම හොඳට නාලා පිරිසුදු වෙලා ස්වාමියාත් එක්ක කතා කර ඉන්නකොට මට ඊර්ෂ්‍යාවක් ඇති වුණා. මම මේ පිරිසුදු කරන්න ගත්තු කුණු ටික ඔක්කොම අරගෙන ඇවිදින් ඔබේ ඇඟේ වැට කරා. අන්න ඒකේ විපාකය තමයි මේ මම විඳින්නේ. මේ විදිහට පින්වත්නි එකින් එක කරුණු අහනවා අර
තිස්සා අහන කාරණාවලට ප්‍රේතිය උත්තර දෙනවා. එදා මම ඔබට මෙන්න මේ වගේ හිංසාවක් කළා. ඔබට මේ වගේ මේ වැරැද්දක් කළා. ඒකේ විපාකය තමයි මට මේ ලැබෙන්නේ කියලා. මම මේ කාරණාව එකක් දෙකක් කෙටියෙන් මතක් කළේ අපිට අපේ ජීවිතේ දිහා හැරිලා බලන්න පින්වත්නි ඔබ මේ වගේ ක්‍රියාවක් සිද්ධ නොකරනවා වෙන්න පුළුවන්. නමුත් අපි දන්න සමාජයේ අපි ජීවත් වෙන සමාජයේ අපි අතරේ ඉන්න පුළුවන්. අපි දන්න කියන දේවල් සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම මුල් වුණ කාරණාව මොකද්ද? ඊර්ෂ්‍යාව. අර මේ මිත්තා එකම ස්වාමියාගෙන් එක හා සමාන සැප සම්පත් ලබමින් හිටපු කාන්තාව දෙදෙනා එක් අය තව අනිත් කෙනා පිළිබඳව ඊර්ෂ්‍යාවෙන් කටයුතු කළා. මේ තැනැත්තියට මේ වගේ සැප සම්පත් නොලැබිය යුතුයි කියලා ඊර්ෂ්‍යා කළා. ඊර්ෂ්‍යාව නිසා එක මොහොතින් ඒ ඇතිවෙච්ච සිතුවිල්ලෙන් මොකද කළේ? එයාට කසන්න අවස්ථාව කහඹිලිය දාලා හදලා දුන්නා එක දවසකට එක මොහොතකට. නමුත් කසන්න ලැබෙන ජීවිතයක් උරුම වුණා. සුවඳ විලවුන් බෝතලයට එහෙම නැත්නම් සුවඳ විලවුන් එක ජරාවෙන් පුරවලා තිබ්බා. එයාට ගඳ ගහන ශරීරයක් දුගඳ හමන ශරීරයක් උරුම වුණා. ඊර්ෂ්‍යාව නිසා වැල් නොකැඩී වැරදි වැඩ සිද්ධ කරනවා. වැල් නොකැඩී වැරදි වැඩ සිද්ධ කරනකොට වැල් නොකැඩී දුක් විඳින ජීවිතයක් උරුම කරනවා. අපි සිදු කරන්නේ එක මොහොතයි එක දෙයයි. නමුත් මුළු ජීවිත කාලයක් දුක් විඳින්න සිද්ධ වුණා. අර මිත්තාව එක දවසක් කහබිලිය ටිකක් ගෙනල්ලා මේ දැම්මේ විහිළුවට නෙවෙයි ඊර්ෂ්‍යාවට ද්වේෂය මුල් කරගෙන කහන්න අවස්ථාව ලැබෙන්න ඕනේ අලු නගින්න ඕනේ කියලා ඒ විදිහට ඒක දැකලා එයා සතුටු වුණා පැත්තකට වෙලා ඉඳලා. එදා සතුටු වුණා නමුත් ප්‍රේතියක් ඇටියට මුළු ජීවිත කාලයම කහන්න ලැබෙන ජීවිතයක් උරුම වුණා. කසකසමින් ඉන්න ජීවිතයක් උරුම වුණා. ඊර්ෂ්‍යාවේ ප්‍රතිඵලය ඒකයි. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඊර්ෂ්‍යාව දුරු කළ යුතුයි කියලා පෙන්වන්නේ. කොහොමද අපි ඊර්ෂ්‍යාව දුරු කරන්නේ? මේක අනිත් පැත්ත තමයි ඊර්ෂ්‍යාවේ අනිත් පැත්ත මුදිතාව. අනුන්ගේ සම්පත් දැකලා සැනසෙල්ල දැකලා සතුට වෙන ස්වභාවය. ඒක පුරුදු කළ යුතුයි. කොහොමද අපි ඒක පුරුදු කරන්නේ? ඒක පුරුදු කරන්න විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එකක් මතක් කළොත් අපිට හිතන්න පුළුවන් අනේ අපිට නැති වුණත් කොච්චර හොඳයිද ඒ ඇත්තන්ට මේ දේවල් ලැබෙන එක. මෙහෙම හිතන්න අමාරුයි. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රම පෙන්නනවා. එක දෙයක් තමයි කර්මය පිළිබඳව කල්පනා කරන්න. මට අද නොලැබී ගිහින් තියෙන්නේ එහෙම නැත්නම් මට මේ විදිහට දේවල් සිද්ධ වෙන්නේ මගේ කර්මානුරූප අයිතියක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ ඇත්තන්ට ලැබෙන්නේ ඒ ඇත්තන්ගේ කර්මානුරූපව අයිතියක්. ඒ ඇත්ත සසරේ දන් පින්කම් සිද්ධ කරලා ඇති. ඒ ඇත්ත සසරේ කීර්ති ප්‍රශංසා ලබන්න සුදුසු පින්දහම් සිද්ධ කරලා ඇති. ගුණධර්ම සිද්ධ කරලා ඇති. ඒ නිසා තමයි මේ විදිහේ සැප සම්පත් ලැබෙන්නේ. අපි සසරේ ඒ ගුණධර්ම අඩුවෙන් සිද්ධ කරලා ඇති. ඒ නිසා තමයි අපට නොලැබී ගිහින් තියෙන්නේ. මේ විදිහට හිතන්න පුළුවන්. එහෙම හිතනකොට පින්වත්නි ඊර්ෂ්‍යාව ටික ටික අඩු වෙනවා. ඊර්ෂ්‍යාව හිත තුළ පැනනගින්නේ නැති වෙනවා. අපි මේ විදිහට කල්පනා කරමින් ඊර්ෂ්‍යාව දුරු කරලා මුදිතාව ඒ වෙනුවට ඇති කරන්න.
එහෙම නැත්නම් අනිත් පැත්තේ කාරණාව කල්පනා කරන්න පුළුවන්. මේ තිස්සාවගේ සහ මිත්තාවගේ කතන්දරේ හොඳට මතක තියාගෙන කල්පනා කරන්න පුළුවන් අපට ඊර්ෂ්‍යාව නිසාවෙන් යහපතක් සිද්ධ කරන්නේ නැහැ. මේ ජීවිතයත් තැවිල්ල වෙනසිල්ල එකතු කරනවා වගේම සසරගත ජීවිතයත් තැවිල්ලට වෙනසිල්ලට උරුම වන ජීවිතයකට පාර කියනවා. ඒක නිසා අපි ඊර්ෂ්‍යාව නැති කළ යුතුයි. ඒ කිව්වේ මම එක කාරණාවක් මතක් කළේ අපට පුළුවන් එක පැත්තකින් මේ පෙර කර්මය දිහා බලලා අද වර්තමානය සකස් කරන්න. එහෙම නැත්නම් මතු විඳින්න වෙන දුක්ඛිත ජීවිතය දිහා බලලා මේ දේ දුරු කරන්න. මේක ලෝකෝත්තර ප්‍රතිපදාව පැත්තට යනකොට වෙන විදිහකට විග්‍රහ කළ යුතුයි. මම එච්චර තරම් දුරට විග්‍රහ කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ. අපි ඊළඟ කාරණාව බලමු. ඉසුකි මච්චරි. මච්චරි කියලා කියන්නේ මසුරුකම. මසුරුකම කියලා කියන්නේ පින්වත්නි ලෝභය කියන එකම නෙවෙයි. මසුරුකම කියන එක අට කතාවේදී මෙන්න මේ විදිහට විස්තර කරනවා. මච්චරියන්ති පරේහි සාධාරණ භාවං අසහන්තා. ඒ කියලා කියන්නේ මොකක්ද? මච්චරියන්ති පරේහි සාධාරණ භාවං අසහන්තා. අනුන්ට සාධාරණ වීම නොයිවසන සුළු බව. ඒ කියලා කියන්නේ මොකක්ද? දැන් Tamanට සැප සම්පත් තියෙනවා. ඒ තියෙන සැප සම්පත් තව කෙනෙකුටත් ලැබුණොත් ඒක ඉවසන්න බැරි වෙනවා. මේක තවදුරට විස්තර කරනවා මේ විදිහට. මේක මේ ආශ්චර්යයක්, මේක මේ සපතක්, මේක සැනසෙල්ලක්. මේ සැනසෙල්ල, මේ සැපත, මේ සතුට මට විතරක් විය යුතුයි. තව කෙනෙකුට නොවිය යුතුයි කියලා මේ තමන්ගේ භවභෝග සම්පත් වේවා වෙන යමක් හෝ වේවා තමන්ට විතරයි අනිත් කෙනෙකුට නොවිය යුතුයි කියලා මසුරුකමින් කටයුතු කරනවා. අර මච්චරිය කෝසිය සිටුතුමාගේ කතන්දරය අපි දන්නවා. මසුරු කෝසිය සිටුතුමාට කැවුම් කන්න ඕනේ වුණා නමුත් තමන් විතරයි කැවුම් කෑ යුත්තේ. තව කෙනෙකුට ඒක සතුට ඒ සැනසෙල්ල ලැබෙන්න අවශ්‍ය නැහැ. මෙහෙම අදහසක් ඇති වුණේ. අන්න ඒ අදහසින් ඒ කතන්දරයෙන් තේරුම් ගන්න පුළුවන් මසුරුකම කියන්නේ මොකක්ද? ඉතින් එහෙම තමන් සැප සම්පත් වින්දාම තියෙන වැරද්ද මොකක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් වෙනවත් ඒකේ අනිත් පැත්ත මොකක්ද? මසුරුකමින් තමන්ගේ දේ රකින්න හදනවා වගේම අනිත් අයට නැති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නැති කරන්න උත්සාහවත් වෙනවා. අන්න එතකොට එතනදී අපි වැරදි පාරට වැටෙනවා පව් වැඩ සිද්ධ කරන්න අයහපත් දේවල් සිද්ධ කරන්නට අගුණ වැඩි වෙන්න හේතුවක් වෙනවා. අපේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ මච්චරිය සූත්‍ර ආදී සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ මේ මසුරු බව කියන එක කොටස් පහකට බෙදලා පෙන්වනවා. ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වර්ණ මච්චරිය සහ ධම්ම මච්චරිය. මේකේ අට කතාවල වගේම බණ පොත්වල විවිධ වශයෙන් විස්තර කරලා තියෙන්නේ හාමුදුරුවරුන්ගේ කාරණාව. හාමුදුරුවරුන්ගේ කාරණාවල් කියන එකෙන් අදහස් කරන්නේ නැහැ මේ මසුරුකම හාමුදුරුවරුන්ට ඇති වෙන දෙයක් පමණයි කියලා. මේ මසුරුකම අපි හැමෝටම ඇති වෙන කාරණාව. අපි මේ විස්තර කරලා තියෙන කාරණාවෙන් තේරුම් ගන්න ඕනේ හාමුදුරුවරුන්ගේ පැත්තෙන් නෙමෙයි අපේ පැත්තෙන් කොහොමද මේ මසුරුකම ඇති වෙන්නේ. දැන් පළවෙනි කාරණාව තමයි ආවාස මච්චරිය.
ආවාස මච්චරිය කියලා කියන්නේ තමන් ජීවත් වෙන ආවාසය. එහෙම නැත්නම් පන්සල පිළිබඳව තියෙන ආසාව කැමැත්ත. බණ පොතේ කතන්දර අහනකොට අපට නිතර අහන්න ලැබෙනවා සමහර ස්වාමීන් වහන්සේලා තමන්ගේ විහාරස්ථානයට වැඩිය රහතන් වහන්සේට වැරදි විදියට සැලකුවා ආවාසයේ රැඳී කියලා. මොකද මේ ආවාසයට තියෙන කැමැත්ත මේකේ මේ තියෙන සැප සම්පත් මම විතරයි විඳිය යුත්තේ අනිත් අයට නොලැබිය යුතුයි කියන හැඟීමෙන් කටයුතු කරනවා. දැන් මේක බලන්න ගිහි ජීවිතේ අපේ ජීවිතවලට මේ සහසම්බන්ධ කරගෙන හාමුදුරුවන්ට ආවාසය තමයි ඔබට ජීවත් වෙන නිවස, වතු පිටි, ඉඩ කඩම් මේ ආදී දේවල්. එතකොට ඒ දේවල් වලට ලැබෙන ඒ දේවල් පිළිබඳව තියෙන කැමැත්තෙන් මේ දේවල් මට විතරක් උරුම විය යුතුයි තව කෙනෙකුට නොවිය යුතුයි කියන මසුරුකමින් කටයුතු කිරීම ආවාස මච්චරිය. කුල මච්චරිය කියලා කියන්නේ හාමුදුරුවරුන්ගේ පැත්තෙන් තමයි මේ කාරණාව කතා කරන්නේ. මොකද ඒ කුල වලින් ලැබෙන ලාභ සත්කාර තියෙනවා. ඉතින් හාමුදුරුවරු ඒ කුලයට බැඳීමෙන් කටයුතු කරපු අවස්ථා බණ පොතේ සඳහන්. නමුත් මේක බලන්න පින්වත්නි අපේ ජීවිතවලට සම්බන්ධ කරගෙන කොහොමද අපිට මේ කුල මච්චරියතාවය එහෙම නැත්නම් හැමෝටම පොදුවේ කොහොමද මේ කුල මච්චරියතාවය ඇති වෙන්නේ කියලා. ඒක පින්වත්නි මේ විදියට දැන් අපි බලන්න හාමුදුරුවරුන්ට මේ අටුවාදී පොත්වල විස්තර කරනකොට පෙන්වන්නේ හිතවත් දායක කුලයන්ට තියෙන ඇලීම ඒ අය තව කෙනෙකුට අයිති වෙනවට එහෙම නැත්නම් තව හාමුදුරු කෙනෙක් හඳුනාගෙන ඒ දායක ඇත්තන් පිළිබඳව තියෙන ආසාව ආදී වශයෙන් ඒක අපේ පැත්තට හරවලා ගත්තාම අනිත් පැත්තට කාරණා විස්තර කරනකොට පෙන්වන්නේ අපට හිතවත්කම් සම්බන්ධකම් තියෙන පිරිස් ඉන්නවා නම් ඒ අය තවත් කෙනෙක් හඳුනා ගන්නවට තියෙන අකමැත්ත ඒ විදිහට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කල්පනා කරන්න අපි දන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා. එතකොට අපි හිතනවා මේ තැනැත්තාව අහවලා දැනගත්තොත් එයාටත් මේ විදිහේ සැලකිලි සංග්‍රහ ලැබෙයි. රැකියාවේ උසස් වීමක් ගන්න එහෙම නැත්නම් මේ දේවල් මේ ආදී වශයෙන් සැප සම්පත් වලට පාර හදා ගන්න අවස්ථාව ලැබෙයි. ඒක නිසා ඒ අයට හඳුනා ගන්න තියන්න හොඳ නැහැ. මේ විදිහෙන් තමන්ට විතරක්ම ඒ අයිතිය ගොඩනගාගෙන ඉන්න උත්සාහවත් වෙන්න පුළුවන් කෙනෙක්. අන්න පින්වත්නි කුල මච්චරිය කියලා කියන්නේ ඒ වගේ දෙයක්. ලාභ මච්චරිය. ලාභ මච්චරිය කියලා කියන්නේ හාමුදුරුවන්ට ලැබෙන සිව්පසය. චීවර පිණ්ඩපාත ආදී කාරණාවන් තමයි ලාභ මච්චරිය කියලා කියන්නේ. එතකොට ගිහි පින්වත් කෙනෙකුට කල්පනා කරනකොට හාමුදුරුවරුන්ට ලැබෙන චීවර පිණ්ඩපාත ආදී වගේ තමයි මේ ගිහි ජීවිතයේ ඉන්න කෙනෙකුට ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදී දේවල්. ඒ දේවල් ලැබෙන ක්‍රම තියෙනවා නම් ඒ දේවල් තව කෙනෙකුට නොලැබෙන විදිහට කටයුතු කරනවා නම් ඒක ලාභ මච්චරිය. ඒ කියලා කියන්නේ උදාහරණයක් විදිහට බලමු අපට යම් කිසි දෙයක් මේ වාසි සහගත විදිහට සිද්ධ වෙනවා. ඒක ලාභයක්. අපිට මොනවා හරි තැනකින් වැඩිපුර යමක් ලැබෙනවා. වෙළඳාමක් කරනකොට යම් ප්‍රදේශයක වෙළඳාමක් කිරීමේදී හොඳට මේ වාසිදායක නම් ලාභදායක නම් අපි මේක හංගලා තියාගන්න. මේක දැනගත්තොත් අනිත් අය මේ ලාභය අපට නැති වෙනවා. ඒක නිසා මේ රහසක් කැටියට තියාගන්න ඕනේ මෙන්න මේ විදිහේ
මේ ගෙවල් වලට ගියොත් මේ පැත්තට ගියොත් වෙළඳාම වැඩිපුර කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ පාරක ගමන් කළොත් මේ පාරේ මේ විදිහේ දියුණුවක් ඇති කරගන්න පුළුවන්. මේ විදිහේ ලාභයක් අපට ලැබෙනවා. මේක රහසක් විදිහට තියාගත යුතුයි. තව කෙනෙක් දැනගත්තොත් අපට ඒ තියෙන ලාභය අඩු වෙන්න පුළුවන්. නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලාභය වහලා දාන්න ඕනේ. තව කෙනෙකුට නොලැබෙන විදියට රහසක් විදියට රැක ගන්න ඕනේ. මේ විදියෙන් කටයුතු කරන එක ලාභ මච්චරිය. දැන් අපි කතා කළා ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වර්ණ මච්චරිය. වර්ණ මච්චරිය කියලා කියන්නේ ශරීර වර්ණය කියලා විස්තර කරනවා. ඒ වගේම ගුණ පිළිබඳවත් විස්තර කරනවා. මේ දෙකම මේ වර්ණ මච්චරිය කියන එකට ඇතුළත් කරලා තියෙනවා. ශරීර වර්ණය කියලා කියන එකෙන් ඇඳුම් පැළඳුම් ඒ වගේම මේ ශරීරයේ වර්ණවත් ස්වභාවය පැහැපත්භාවය කියන මේ සියල්ලක්ම අන්තර්ගත කරන්න පුළුවන්. ගුණ කියන එකෙන් ගුණ දහම් ඒ කියලා කියන්නේ කීර්තිය යසස පැතිරෙන ස්වභාවය. අපි කැමති මේ දෙකටම මේ ශරීර ස්වභාවයෙන් පැතිරෙන කීර්තියටත් ගුණදහම් පැත්තෙන් පැතිරෙන කීර්තියටත් අපි කැමති. මේක මට විතරක් විය යුතුයි තව කෙනෙකුට නොවිය යුතුයි කියන හැඟීමෙන් කටයුතු කරන එක තමයි වර්ණ මච්චරිය. තුන්වෙනි කාරණාව ධම්ම මච්චරිය. මෙන්න මෙතනදී පින්වත්නි අපි හුඟක් ප්‍රවේශම් විය යුතුයි. ඒ තමයි ධම්ම කියලා කියන්නේ ධර්මය. මේ අටුවා විද්‍යාදී කාරණාවලදී මේ ධම්ම මච්චරිය කියන දේ විස්තර කරන්නේ පර්යාප්ති ධර්මය පිළිබඳව ඇති වෙන මසුරුකම. කෙනෙකුට එහෙම මසුරුකමකුත් ඇති වෙන්න පුළුවන්ද කියලා හිතෙන්න පුළුවන්. ඔව් පින්වත්නි සමහර අවස්ථාවන් වලදී මේ දහම් කාරණා මම තේරුම් ගත්තා මේ විදිහට මේ පොතපත බලනකොට මේ විදිහේ අවබෝධයක් දැනීමක් ඇති කරගත්තා. මේ දැනීම මට විතරක් විය යුතුයි තව කෙනෙකුට නොවිය යුතුයි කියලා හැඟීමක් ඇති වෙනවා. එහෙම හැඟීම ඇති වෙන්නේ විශේෂයෙන්ම ධර්මය මේ ඉගෙන ගත්තා කාරණාවෙන් විතරයි. ඒ කියලා කියන්නේ අවබෝධයෙන් ඇති වෙනකොට ධර්මය තේරුම් ගත්තු පුද්ගලයෙක් බිහි වෙන්නේ නැහැ. ධර්මය අවබෝධයක් ඇති වෙන්නේ. නමුත් ධර්මයේ මේ ඉගෙනගත්තු පුද්ගලයෙක් බිහි වුණාට පස්සේ එහෙමනම් මට විතරක් විය යුතුයි කියන හැඟීමක් ඇති වෙනවා. ඒක නිසා කියලා දෙන්නේ නැහැ වෙන කෙනෙකුට. මේකම තමයි පින්වත්නි මේ ධම්මමච්චරිය කියන එකම අදහස් කරන්න පුළුවන් අපි ගුරු මුෂ්ටිය හැටියට ගුරුවරු තියා ගන්නවා කියලා අපි ඒ පරණ කතන්දර කියවනකොට ඉගෙන ගන්න. සමහර සටන් කලා ආදිය කියලා දෙනකොට ගුරුවරයාට එකක් ඉතුරු කරගන්නවා මේ කියලා දෙන්නේ නැතුව ශිෂ්‍යයන්ට තමන්ගේම දරුවෙකුට එහෙම නැත්නම් ඒ වගේම හිතවත් කෙනෙකුට විතරක් මරණාසන්න මොහොතේදී කියලා දෙන්න දෙයක් ඉතුරු කරගන්න. එහෙම එකක් තියෙනවා. අන්න ඒ වගේම මේ අපේ ජීවිතවලදී ධර්මයේ විතරක් නෙමෙයි පින්වත්නි අනිත් එදිනෙදා ජීවිතයේ ඉගෙනගත්තු වෙන කාරණාවල් උනත් මෙතෙන්ට ඇතුළත් කරන්න පුළුවන්. මේ ප්‍රධාන වශයෙන් ධර්මය කියන එක අදහස් කළේ හාමුදුරුවරු අරමුණු කරගෙන. නමුත් අපේ ජීවිතවලදී අපට අදහසක් ඇති වුණා. මම මේ වගේ දේවල් ඉගෙන ගත්තා මේක අනිත් අයට බෙදලා දිය යුතුයි කියලා අන්න හොඳ අදහසක්. නමුත් මෙහෙම හිතුණොත් මම මේ දේවල් ඉගෙන ගත්තා බොහොම වෙහෙසිලා මහන්සි වෙලා. මේක මේ විදිහට තියාගන්න ඕනේ. වෙන කෙනෙකුට කියලා දුන්නොත් එයාට එයත් මේක ඉගෙනගෙන එයත් මගේ තැනටපත් වෙනවා. මට තියෙන දේවල් නැති වෙනවා. ඒක නිසා මේක
රැකගත යුතුයි රහසක් විදිහට තියාගත යුතුයි මගේම දෙයක් බවට පත් කරගෙන මගේ ළඟම තියාගත යුතුයි කියලා හැඟීමක් ඇති වෙනවා නම් ඒ ධම්මමච්චරියතාවය ඒක හොඳ දෙයක් නෙමෙයි මම මේ කාරණා මතක් කළේ පින්වත්නි එතකොට මේ මච්චරිය කියන එක අපිට අපේ ජීවිතයට ඒ අවස්ථාවන් වලදී අඩු වැඩි වශයෙන් මතුවෙන්න පුළුවන්. තමන් ඉන්න ඉඩකඩම් වලට ප්‍රදේශයක දැන් මේ රටේ වගේ කල්පනා කරනකොට ඒ ප්‍රදේශවල තියෙන වෙනස්කම් අඩුපාඩුකම් ඒ වගේම හොඳ නොහොඳ ගැන කතා කරලා මේ ප්‍රදේශයේ මේ ගැන කතා කරලා මේ විදිහේ දේවල් තිබුණා අපට විතරක් තිබිය යුතුයි තව කෙනෙකුට නොවිය යුතුයි කියලා හැඟීමක් ඇති වෙනවා නම් අන්න ආවාස මච්චරිය. ඒ වගේ මේ මසුරුකම අපි මේ විදිහට තේරුම් ගන්න ඕනේ වගේම ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? අපි අනිත් පැත්තෙන් කෙනෙක්ව විනාශ කරන්නට ඒදී නොලැබෙන තත්ත්වයට පත් කරන්නට උත්සාහවත් වෙනවා. එහෙම උත්සාහවත් වෙනකොට අපට හානිදායක වෙනවා වගේම සසර ජීවිතය දුක්ඛිත බවට පත් කරන්නට සුදුසු විදිහේ අකුසල් අයහපත් දේවල් අපේ අතින් සිදු වෙනවා. ඊළඟ කාරණාව තමයි සට කියලා කියන්නේ කපටිකම. ඒක විස්තර කරනවා අවිච්ඡමාන ගුණ ප්‍රකාශන ලක්ෂණං සාටේය. අවිච්ඡමාන ගුණ ප්‍රකාශන ලක්ෂණං සාටේය. ඒ කියන්නේ මොකද්ද? අවිච්ඡමාන තමන් ළඟ නැති ගුණ ප්‍රකාශ කරන ස්වභාවය තමයි සාටේය කියලා කියන්නේ. කපටිකම කියලා කියන්නේ තමන් ළඟ නැති ගුණ ප්‍රකාශ කරනවා. ඒ එහෙම ප්‍රකාශ කරන්නේ. ප්‍රකාශ කරනවා කියලා කියන්නේ හඟවනවා. තමන්ට යම් දේ ලබා ගන්න. ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ආදී ලබා ගන්න. අපි කියන්නේ රංගපෑමක් කරනවා. තමන් හරියට ඒ ගුණධර්ම සම්පූර්ණ කරන්නේ නැහැ. නමුත් දන්නවා මේක හොඳ ගුණධර්මයක්. මේක මේ විදිහට හැසිරුණොත් අපිට ලොකු කීර්තියක් ප්‍රශංසාවක් ලැබෙයි කියලා. ඉතින් එළියට ගියාට පස්සේ ගෙදරින් එළියට ගියපුවාම එන්න නැත්නම් නැනකට ගියාට පස්සේ අපි හැසිරෙනවා අපි හැමතැනම මෙන්න මේ ගුණධර්ම රකින්නයි කියලා. නමුත් ඇත්තටම රකින්නේ නැත්නම් ඒක සාටේය කපටිකම. එතකොට මෙන්න මේ දේවල් තියෙනවා නම් අපි ළඟ අපි යහපත් මිනිසෙක් බවට පත් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ගුණධර්ම මේ අයහපත් දේවල් මේ අගුණ දුරු කරන්න ඕනේ. එතකොට තමයි යහපත් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. යහපත් පුද්ගලයෙක් බවට පත් වෙන්න නම් මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන උතුම් මිනිසෙක් හැටියට ජීවත් වෙන්න නම් මේ ගුණධර්ම අපි දියුණු කරගත යුතුයි. ගුණධර්ම දියුණු කරන්න නම් අගුණ මොනවද කියන එක තේරුම් ගන්න ඕනේ. නැත්නම් අපිම රැවටිලා ජීවිතේ වැරදි වැඩ සිද්ධ කරනවා. එහෙම සිද්ධ නොවෙන්න නම් අපි අපේ ජීවිතය ආරක්ෂා කරගත යුතුයි. අගුණ තේරුම් අරගෙන ඒ දේවල් වලින් වැළකී යුතුයි. ඉතින් පින්වත්නි කල්පනා කරන්න අපි අද දවසේදී කතා කළේ යහපත් පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන්න අවශ්‍ය කරන ගුණධර්ම තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මුලින්ම මතක් කළා තුනක් පෙන්වුවට මේ කාරණා තුන විතරක් නෙවෙයි අපේ ජීවිතයෙන් රැකිය යුත්තේ නමුත් කාරණා තුනක් මේ ගාථාව ආශ්‍රයෙන් අපි තේරුම් ගත්තා. ඒ තමයි මේ ඊර්ෂ්‍යාව කියන කාරණාව දුරු කරන්න ඕනේ. මසුරු බව කියන එක දුරු කරන්න ඕනේ. සාටේය එහෙම නැත්නම් කපටි බව කියන එක දුරු කරන්න ඕනේ. ඊර්ෂ්‍යාව දුරු කරන්න, කපටි බව දුරු කරන්න, ඒ වගේම මසුරු බව දුරු කරන්න
කර්මඵලයේ පිළිබඳව හිතමින් කටයුතු කරන එක ලොකු උදව්වක් වෙනවා. මේ දේවල් දුරු කරන්නට අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්න නම් අපි ඒ සමාන ගුණධර්ම පිරෙන ගුණදහම් නිතර සාකච්ඡා වෙන බණ පොත බලන්න ඕනේ, කතන්දර අහන්න ඕනේ, කියවන්න ඕනේ. ඒ ආශ්‍රයෙන් තමයි අපට ධර්මයේ පිළිබඳව හැඟීමක්, සසර පිළිබඳව බියක් ඇති වෙන්නේ. එහෙම සිදු වෙනකොටම තමයි මේ උතුම් ගුණදහම් පුරණ මාවතට එළඹෙන්නේ. පින්වත් ඔබ බණ අහනවා කියලා කියන්නේම එතනින් අපේ ජීවිතවල යම් යම් අඩුපාඩුකම් දුරු කරගන්න මාවතට එළඹිලා ඉන්නවා කියන කාරණාව. යම් විදිහකින් අපේ ජීවිතවල මේ කාරණා අඩුපාඩුවක් හැටියට පවතිනවා නම් ඒ දේවල් තව තවත් අඩු කරගන්න අපි උත්සාහවත් විය යුතුයි. මේ දහම් කාරණාවන් දේශනා කරන්නේ අපි අපටමයි. ඒ කියලා කියන්නේ අපි හැමෝම ළඟ අඩු වැඩි වශයෙන් මේ අගුණ තියෙනවා. අපි තව කෙනෙකුට ඇඟිල්ල දික් කරලා ඒ පැත්තෙන් සකස් කරන්න නෙවෙයි. අපිට අපේ පැත්තෙන්ම සකස් විය යුතුයි. අපේ ජීවිතයම සකස් කරගත යුතුයි. ඒ සඳහා තමයි ධර්මයේ තියෙන්නේ. අපි මේ දහම් කාරණාවන් තේරුම් ගන්නේ ඒ සඳහාමයි. අපට අපේ ජීවිත සකස් කරගන්නට අපට අපි ලබාගත්තු මනුස්ස ජීවිතයේ උතුම් මිනිසෙක් හැටියට ජීවත් වෙන්න වගේම උතුම් මිනිස් ගුණධර්ම දියුණු කරගන්නට අවස්ථාවක් කරගන්නු කියන කාරණාව සිහිපත් කරනවා. එhmenan මේ මොහොතේදී අපි තාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් උතුම් පුණ්‍ය ශක්තිය ලෝකපාලක දෙවි දේවතාවුන් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා දෙවියෝ මහා මහ නිවනින් සැනසී මුදා කරගනිත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු බුද්ධ ශාවකං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු මං පරං.